හරි. අද දවසේ මාතෘකාව ගොඩනැගිල්ලකට යෙදෙන භාරය. ගොඩනැගිල්ලකට යෙදෙන භාරය. මේ මාතෘකාව චූටි මාතෘකාවක් වගේ පෙවුනට මගේ පුතේ මේක ඉතා පුළුල් වෙච්ච මාතෘකාවක්. හේතුව තමයි අපි ඕනෑම ගොඩනැගිල්ලක් හදනකොට ඒක ගොඩනැගිල්ලක් වේවා, ඒක පාරක් වේවා, ඒක පාලමක් වේවා, මොක හැදුවත් අනිවාර්යෙන්ම ඒ අදාළ බිල්ඩින් එකට බාහිරින් සහ එයා ඇතුලේ තියෙන යම් භාරයන් වගේක් ගැන හිතන්න. එමෙ හිතුවම තමයි කල් පැවැත්මෙන් යුතු ගොඩනැගිල්ලක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙන්නේ. හරි. ඉතින් එහෙම කතා කරාම ගොඩනැගිල්ලකට යෙදෙන භාරයන් ප්‍රධාන වශයෙන් කොටස් 4කට බෙදන්න පුළුවන්. දැන් මතක තියාගන්න මේක වගේ සිලබස් එකේ අහනම දෙයක්. පැහැදිලිද? හැබැයි ලේසි. මේ බලන්නකෝ. කෑලි 4කට කැඩෙනවා. පළවෙනි එක තමයි මල බර හෙවත් අජීවී භාරයන් කියන එක. ඔයාට නමින්ම තේරෙන්න ඕනේ පණ නෑ කියන එක. ඊළඟ එකට එන්නේ සල බර හෙවත් සජීවී භාර. නමින්ම තේරෙන්න ඕනේ පණ තියෙන මොකක් හරි බරක්. ඊළඟට බලන්න පාරසරික භාර, ඊළඟට වෙනත් භාර. අපි එකින් එක බලාගෙන යමු මොනවාද ගොඩනැගිල්ලකට මේ යෙදෙන බර වර්ග ටික කියලා. හරි, හොඳට මතක තියාගන්න මේ බරයන් සම්බන්ධයෙන් අපි ගණන් ගන්නේ නැතුව හිටියොත් වැඩක් නැහැ කියලා හිතාගෙන හිටියොත් ඇත්තටම ඒකේ ප්‍රතිඵලය අපිට ඉක්මනටම විඳින්න වෙයි. බිල්ඩින් එක කඩාගෙන වැටිලා. පැහැදිලිද මේ කියන දේ? කල් පවතින නැති ගොඩනැගිල්ලක් අපිට හම්බෙයි. හරි. එසේනම් මේ බලන්නකෝ. මල බර හෙවත් අජීවී භාර කියන්නේ ගොඩනැගිල්ලක තියෙන පණ නැති බර. මොනවද පණ නැති බර කියන්නේ? අපි ගොඩනැගිල්ලක දැක්කම නෑනේ පණ තියෙන ඒවාවත් නේද? මේ බලන්නකො කියන කතාව. මල බර කියන්නේ අපි මේ ගොඩනැගිල්ල හදන්න පටන් ගත්ත දවසේ ඉඳලා ඒක අවසාන වුණාම මේ ගොඩනැගිල්ල තුල ස්ථීරවම හැමදාම වගේ පවතින දේවල් කියලා හිතන්න. මේ බලන්න. වහල කියන්නේ හැමදාම තියෙන එක. හරි. පුවරු කියන්නේ ස්ලැබ් එක. බිත්ති මෙතන අජීවී භාරයන් විදියට පිටත බිත්ති සහ ඇතුළත බිත්ති කියලා වර්ග දෙකක් තියෙනවා. මම ඉස්සරහට ඔයාලට කියලා දෙන්නම් ඒක. ඊට පස්සේ දොර, ඊට පස්සේ ජනේල, කුළුණු, බාල්ක. පැහැදිලිද? හරි. හොඳට මතක තියාගන්න මොනවාද මල බර අජීවී භාරයන්ට උදාහරණ. හරිම ලේසි. හරි ලොකු කේස් එකක් නෑ. හරි මේගොල්ලෝ මේ බිල්ඩින් එක අපි කඩලා බිඳලා දානකම්ම දිගටම තියන අය. හරිද? හැබැයි මේගොල්ලෝ පණ නැහැ වගේ හිටියට මේගොල්ලෝ ලොකු භාරයක් අපේ ගොඩනැගිල්ලට දෙනවා. ඒක නිසා අපි අතිවාරමක් හදනකොට අතිවාරම් ගැන ඉස්සරහට කියලා දෙනවා. අපි අතිවාරමක් හදනකොට හිතන්න ඕන දේවල් තමයි මේ අජීවී භාරයන්ගේ බර කොච්චරද කියන එක. පැහැදිලිද පුතේ මම කියන එක වට? ලේසි නේද? හරි මේ බලන්නකෝ ඊළඟට. සල බර හෙවත් සජීවී භාරය. සල බර හෙවත් සජීවී භාරය. සජීවී භාරය විදිහට අපිට ගන්න පුළුවන් ගෘහ භාණ්ඩ භාවිතා කරන පුද්ගලයන් ගබඩා කර ඇති ද්‍රව්‍ය. යකඩෝ මේවට පණ නැහැ. මෙන්න මෙයාට නම් පණ තියෙනවනේ. හරි මේ බලන්නකෝ කියන කතාව. පණ තියෙන භාර. ඒ කියන්නේ මේගොල්ලෝ මේ ඉන්නවා මේ නැති වෙනවා. ටික කාලයක් ඉන්නවා දීර්ඝ කාලයක් ඉන්නවා ආයි නැති වෙනවා. මේ බලන්නකෝ බොරුද කියලා. ගෘහ භාණ්ඩ. ඔයා හිතන්න බිල්ඩින් එකක් වා රෙන්ට් එකට දුන්න කාට හරි. එතකොට ඒ මිනිස්සුන්ට අදාළ බඩු ටික අරගෙන ඇවිල්ලා මේ බිල්ඩින් එකේ තියාගන්න. එතකොට ඒ බඩු නිසා මේ බිල්ඩින් එක මත යම් බරක් ඇති වෙනවා. හැබැයි කාලයක් ගියාම මේ මිනිස්සු ඒ බිල්ඩින් එකත් ඇරලා වෙන තැනකට යනවා. එතකොට බිල්ඩින් එක හිස් ඔන්න බර වෙනස් වුණා. පැහැදිලිද කියන දේ? අන්න ඒ දේවල් තමයි අපි සජීවී භාර කියලා ගන්නේ. ඊට පස්සේ භාවිතා කරන පුද්ගලයන් හිතන්නකෝ මෙන්න ඔයාගේ සිහින ව්‍යාපාරය. මේ සිහින ව්‍යාපාරය හදනකොට ඔයා හිතුවේ මේකට අපි මිනිස්සු 50ක් දාමු කියලා. ඔයාගේ සේවකයෝ 50ක් දාමු කියලා හිතුවා. හැබැයි කාලයක් යනකොට ඔයාගේ සිහින ව්‍යාපාරය එන්න දියුණු වෙනකොට පට සිද්ධ වෙනවා මිනිස්සු ටිකක් වැඩිපුර මේකට දාගන්න. අපි හිතමු 50ක් දාන තැන දැන් 80ක් දාගත්තා. එතකොට මොකද උනේ?
භාවිතා කරන පුද්ගලයන් වෙනස් වෙන්න ගත්තා. වෙනස් වෙන නිසා එමගින් බිල්ඩින් එකට යම් බරක් ඇති වෙනවා. ඒ වගේම වැදගත් කාරණේ තමයි අපි හිතන්න ඕනේ දේ මෙහෙම දේවල් වෙනස් වෙනවා නම් මෙහෙම මිනිස්සු වෙනස් වෙනවා නම් අපි හිතන්න ඕන කාරණේ තමයි එහෙම වෙනස් වෙයි තව අවුරුද්දකින් දෙකකින් කියලා ඊට ගැළපෙන්න වැඩිපුර කැල්කියුලේෂන් එකක් කරන්න ඕනේ මිනිස්සුන්ගේ මෙච්චර බරක් එනවා කියලා. හරිද? අපි ඉස්සරහට ඒක කතා කරමු. නිරපාද සාධකය කියන මාතෘකාව යටතේ. හරි. ඊට පස්සේ ගබඩා කර ඇති ද්‍රව්‍ය. ගබඩා කර ඇති ද්‍රව්‍ය මොන හරි දෙයක් මෙහෙම ගබඩා කරා කියලා හිතන්නකෝ. මේක සතියක් තියෙයි. ආයි එළියට යනවා නෑ. ඊට පස්සේ මෙතන හිස්. ආයි ඊට වඩා ලොකු බරක් එනවා. ඉතින් අපි ගබඩා කරන යම් දෙයක් තිබේද ඒකත් කාලයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් වෙනස් වෙන භාරයන්ට අපිට කියන්න පුළුවන් පණ තියෙන හේවත් සජීවී භාරයන් කියලා. පැහැදිලිද? නියම. හරි. එතකොට ගොඩනැගිල්ල හදන්න අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වලින් එන බරත් වෙනස් වෙන මේ වගේ සජීවී භාරයන් පමණක් නොවේ. ඒ බිල්ඩින් එක තියෙන පරිසරයත් එක්ක සම්බන්ධ වෙලා. එහෙනම් පරිසරයෙන් මේ බිල්ඩින් එකට අපි හිතන්නේ නැති, අපිට දැනෙන්නේ නැති, අපිට පේන්නේ නැති බරයන් කීපයක් ලැබෙනවා. මේ බලන්න කියන කතාව අන්න මගේ ළමයි. පාරිසරික භාරය කීපයක් අපිට දැක ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. ඒ තමයි සුළඟේ මගින් බිල්ඩින් එක මත යම් භාරයක් ඇති කරනවා. බිල්ඩින් එක උස වෙන්න උසට ගිහිල්ලා පල්ල වෙන්න ලොකු හුලම් පාරක් බදන්න ගන්නවා බිල්ඩින් එක. එතකොට අපිට දැනෙන්නේ නැති වුණාට අපි ඒක ඇතුලේ ඉන්නකොට අපි ෆන් එකේ කූල් එකේ ඉන්නවා. හැබැයි බිල්ඩින් එක අපි ආරක්ෂා කර ගැනීම සඳහා ලොකු වෙසක් දරන කෙනෙක්. ඊට පස්සේ හිමපතනය ලංකාවේ නැති වුණාට වෙන ලෝකේ රටවල මේ හිමපාතනය සම්බන්ධයෙන් හොඳට හිතනවා ඒගොල්ලෝ. මොකද හිම වැටීම මගින් බිල්ඩින් එකට සැලකිය යුතු බරක් ලැබෙනවා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ටිකක් වැඩිපුර ඒ ගැන හිතනවා. ඊට පස්සේ වර්ෂාව මගින් අපිට දැනෙන්නේ නැති වුණාට යම් බාරයක් ලැබෙනවා. ගම් වතුර විශේෂයෙන් ගම් වතුර ඇවිල්ලා මේ බිත්ති වලට වදිනකොට මේ බිත්ති වලට යම් තෙරපීමක් ඇති වෙනවා ජලය මගින්. ඉතින් අපි ඒව ගැන හිතන්නේ නැතුව නම් හදන්නේ ගම් වතුරක් ගම් බිල්ඩින් එක කැඩේ අපි. තේරුණාද මම කියන දේ? ඒතකොට ඩිසයිනින් කියන එක ගොඩනැගිල්ල ඩිසයින් කරනවා කියන එක ආවට ගියාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඊට පස්සේ භූකම්පනයේ විශේෂයෙන් හොඳටම අවධානය දෙන්න ඕන තැනක් භූකම්පනය කියන එක. මොකද ලංකාවේ නැතුව වෙන රටවල් වල නිතර භූකම්පනයෙන්දා ඒගොල්ලෝ බිල්ඩින් ඩිසයින් කරනකොටම ඒක ගැන ලොකු අවධානයක් දීලා ඒකට අලුත් ටෙක්නොලොජි පාවිච්චි කරලා තියෙනවා. ඊට පස්සේ උෂ්ණත්ව වෙනස් වීම, පරිසරයේ උෂ්ණත්වය වෙනස් වීම මත මේ ගොඩනැගිල්ලට යම් බරක් ඇති වෙනවා විශේෂයෙන්ම බිත්ති වලට. පැහැදිලිද? ලේසිම දේවල් ටිකක් වැදගත් දේවල් ටිකක් ගොඩනැගිල්ලක් හදනකොට හිතන්න ඕනේ. ඊළඟට අපිට හම්බෙන්නේ වෙනත් බාර. මේ තුන් දෙනාම අතෑරියම ඊට පස්සේ හම්බෙන දේවල්. මේ බලන්නකෝ. ගිනි ගැනීම. ගිනි ගැනීමක් කියන්නේ ගොඩනැගිල්ලකට ලොකු බලපෑමක් සිද්ධ කරන දෙයක්. ගිනි ගැනීමක් තුලින් අපේ ඇත්තටම කිව්වොත් බිල්ඩින් එක ඉවරයි. හරි. ඒ කියන්නේ ලොකු බිල්ඩින් එකේ තිබ්බ ලොකුම ශක්තියක් උරා ගැනීමක් විනාශ වීමක් ගිනි ගැනීම තුලින් සිද්ධ වෙනවා. හරිද? ඊට පස්සේ මල බැඳීම. විශේෂයෙන් මල බැඳීම කියලා මෙතනදී කතා කරන්නේ අපි වැරගැන්නුම් කම්බි මල බැඳීම. ඉතින් ඒක සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. අපි පුළුවන් තරම් ඒකෙන් ආරක්ෂා වෙන්න ඕනේ. ඊට පස්සේ පිපුරුම් සිද්ධ වෙන්න පුළුවන්. කම්පනය විශේෂයෙන්ම ලොකු බර වාහන යන පැත්තක නම් ඒ වාහනවල කම්පනයන් මගින් අපේ ගොඩනැගිලි වලට හානියක් සිද්ධ කරනවා. පැහැදිලිද? ඉතින් මෙන්න මේ බරයන් ගැනවා අනිවාර්යයෙන්ම සිතන්න ඕනේ ගොඩනැගිල්ලක් හදනකොට. කැල්කියුලේෂන් එකක් කරන්න ඕනේ. විශේෂයෙන්ම මෙන්න මේක කැල්කියුලේෂන් කරන්න ඕනේ. හරි. පාවිච්චි කරන පුද්ගලයා කවුරුන්ද? අවුරුද්දක් ගියම තව කොච්චරක් වැඩි වේද? ඔය ගැන හිතන්න ඕනේ. මේ හැම දෙයක්ම හිතුවොත් තමයි හොඳ ඩිසයිනර් කෙනෙක් වෙන්නේ, බිල්ඩින් එක ඩිසයින් කරන හොඳ ඉංජිනේර් කෙනෙක් යම් දවසකපත් වෙන්නේ. ඉතින් වැදගත්ම දේවල් කීපයක් අපි එකින් එක ඉස්සරහට මීට අදාළ දේවල් ටික කරගෙන යනවා. හරියමයි. ඊට පස්සේ එන්න ටියුට් එකට ටියුට් එකේ වාට මෙන්න මේ විදියට මම බෙදලා දීලා තියෙනවා නෝට් එක. මල බර, සල බර, පාරිසරික බාර වෙනත් බාර විදියට. ඊට පස්සේ බලන්න මගේ ළමයි ඒක පල්ලෙහා තියෙන හොඳ රූපයක්. ඒ රූපෙන් වාට මේ කියපු කතන්දරේ හොඳට පැහැදිලි වෙයි තව. බිල්ඩින් එකක් තියෙනවා, හිම වැටිලා තියෙනවාට පේනවා ස්නෝ ලෝඩ් එකක් තියෙනවා. ඊට පස්සේ හුළඟ මගින් තල්ලුවක් දෙනවා මේ බිල්ඩින් එකට බලන්න එක.
හරි. ඊට අමතරව සජීවී භාරයන් live loads, dead loads අජීවී භාරයන්ගෙන් බිත්ති වලට සහ හැම දෙයකටම මේ බිල්ඩින් එකේ බලපෑමක් සිද්ධ කරනවා. හරි. ඊට පස්සේ අපි යමු ටියුට් එකේ නෝට් එකට මල බර හේවත් අජීවී භාරයන් ගැන කියව ගමු. ගොඩනැගිල්ලක් නිර්මාණය කළ මොහොතේ සිට ගොඩනැගිල්ල පවතින තාක්කල් ඒ තුල ස්ථාවරම ඇති භාරයක්. පැහැදිලිද? එතනටම ලියන්න මෙන්න මෙහෙම නෝට් එක. එනම් ඉදිකිරීම් ද්‍රව්‍යවල බර මගින් ඇති කරන භාරයන් වේ. බර මගින් ඇති කරන භාරයන් වේ. හරි. එහෙම කියලා ඔයා මෙන්න මෙතන තියෙන අජීවී භාරයන් ටික ඔතන හිස්තැනේ ලියා ගන්න. වහලය, පුවරුව, බිත්ති, දොර, ජනේල, කුළුණු, බාල්ක. හරි. ඊට පස්සේ එන්න සලබර හේවත් සජීවී භාරයන්ට කියව ගමු. ගොඩනැගිල්ල පවතින තාක්කල් විචලනය වන භාරයන්. මේ භාරයන් ගොඩනැගිල්ල තුල රඳා පවතින්නේ කෙටි කාලයක් පමණයි. කෙටි කාලයක් පමණයි. පැහැදිලිද? උදාහරණ ටික අපි ලියා ගමු. ගෘහ භාණ්ඩ භාවිතා කරන පුද්ගලයන් ගබඩා කර ඇති ද්‍රව්‍ය. ඊට පස්සේ පාරිසරික භාරයන් පාරිසරික වෙනස් වීම මත ගොඩනැගිල්ලට ඇති කරනු ලබන බලපෑම. අපි ලියා ගමු මේ ටික හිස්තැනේ සුළඟ හිමපතනය, වර්ෂාව, ගම් වතුර, භූකම්පනය, උෂ්ණත්ව වෙනස් වීම. ඊට පස්සේ වෙනත් භාරයන් බාහිර බලපෑම හේතුවෙන් ගොඩනැගිල්ලේ ව්‍යුහය මත ඇතිවන භාරයන්. ගොඩනැගිල්ලේ ව්‍යුහය මත ඇතිවන භාරයන් අපි හිස්තැනේ ටික ලියා ගමු. ගිනි ගැනීම, මල බැඳීම, පිපුරුම්, කම්පනය. හරි. මන්ට දාගන්න. හරි ළමයි, ඔයගොල්ලෝ වීඩියෝ එකේ දකින්න ඇති එක ෆොටෝ එකක්. කොහොමද බිල්ඩින් එක භාරයන් ක්‍රමානුකූලව පොළොව කරා සම්ප්‍රේෂණය වෙන්නේ කියන එක මම චුට්ටක් විස්තර කරන්නම්. මෙන්න මේ විදිහට තමයි රූපේ තිබ්බේ. එතකොට මේ උඩින් ලැබෙන්නේ පාරිසරික භාරයන්. ඒක හිම වෙන්න පුළුවන්, වැස්ස වෙන්න පුළුවන්, හුළඟ වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක්. ඉතින් එහෙම වැටුනම වහලට ඒ බරත් වහලේ බරත් ලබා ගන්නේ බිත්ති. මේක තට්ටු කීපයක බිල්ඩින් එකක් නම් ඒක කණු වලට සම්ප්‍රේෂණය කරගෙන කණු වලට තුරාගෙන බිත්ති වලට තුරාගෙන ස්ලැබ් එකට දීලා ඊට පස්සේ ස්ලැබ් එක උඩ කවුරු හරි මිනිස්සු හරි මොන හරි දේවල් ටිකක් තියෙනවනම් ඒ බර ස්ලැබ් එක මගින් කණු හරහා කණු වලට යා වෙලා තියෙන බිත්ති හරහා ක්‍රමානුකූලව අත්තිවාරම වෙත ලැබෙනවා. ඒ අත්තිවාරම වෙත ලැබෙන බර ක්‍රමානුකූලව පසට ගොඩනැගිල්ල ඉදි වෙලා තියෙන පසට සම්ප්‍රේෂණය කරගන්න ඕනේ. හරිද? ඉතින් මේ කොටසෙන් පස්සේ අපි කතා කරන පස්සේ ඉසිලුම් ධාරිතාව කියන මාතෘකාව වැදගත් එකක්. ඉතින් ඕනම බිල්ඩින් එකක් රඳා පවතින්නේ පස උඩ නම් පසට ඉසිලීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒක ගැන අපි ඉස්සරහට කතා කරමු. හරි, ඊට පස්සේ ළමයි ගොඩනැගිල්ලක අවයව කීපයක් තියෙනවා. බර දරන අවයවයි, බර නොදරන අවයවයි කියලා. හරිද මගේ පුතේ? අහන්නකෝ කියන දේ. එතකොට ඔයාලට විභාගෙදී අහනම දෙයක් තමයි ගොඩනැගිල්ලක බර දරන අවයව මොනවාද, බර නොදරන අවයව මොනවාද කියලා. හරි. ටියුට් එකෙත් මම අහලා තියෙනවා ඔයගොල්ලන්ගේ බර දරන අවයව මොනවාද කියලා. ලියන්න මෙහෙම එතන හිස් තැනේ බාල්කය, වහලේ කුරුපා, කුරුපා ගැන වහල පාඩමේදී කියලා දෙන්නම්. ඊට පස්සේ තව බර දරන අවයවයක් තමයි පිටත බිත්ති. අපි ගොඩනැගිල්ලක් හැදුවාම ඒ ගොඩනැගිල්ල ඇතුලේ තියෙන බිත්ති නොවේ. පිටත තියෙන බිත්ති බර දරන බිත්ති. මොකද පිටත බිත්ති තමයි ස්ලැබ් එකේ බර සියල්ලම වාගේ පහළට සම්ප්‍රේෂණය කරන්නේ කණු ඇරුණම. හරිද? එහෙනම් කණු ඒවත් කුළුණු බර දරන අවයවයක්, පුවරු බර දරන අවයවයක්, ඊළඟට අත්තිවාරම් බර දරන අවයවයක්. මේ බර දරන අවයව ගැන මම තව දෙයක් ඔයාලට කිව්වොත් බර දරන අවයව කියන්නේ එයාගේ බරත් එයා දරාගෙන අනුන්ගේ බරත් දරා ගන්න එක්කෙනා බර දරන අවයවයක්. මේ කියපු හැමෝම තමන්ගේ බරට අමතරව වෙනත් බරවල් උරාගෙන ඉන්නේ. ඊට පස්සේ බර නොදරන අවයව. බර නොදරන අවයව කියන්නේ ස්වකීය බාර හේවත් ස්වයං බාර. තමන්ගේ බර පමණ දරාගෙන ඔහේ පාවෙන චරිත ටික. හරිද? ඒ වගේ කවුද අපේ බිල්ඩින් එකේ ඉන්න පාවෙන චරිත? ලියන්න පළවෙනි කෙනා. දොර, ජනේල,
පින්තාරු මොන හරි තීන්ත જાතියක් ගාලා තියෙනවා නම් ඒ පින්තාරු. ඊට පස්සේ කපරාරු පිටත සහ ඇතුළත කපරාරු. ඊට පස්සේ සිබිලිමක් ගහලා තියෙනවා ඒ සිබිලිම. ඒ වගේම අනිත් එක්කෙනා තමයි ඇතුළත බිත්ති. අපි ඒ ගොඩනැගිල්ලක ඇතුළත බිත්ති බර නොදරන බිත්ති ගණයට තමයි අපි ගන්නෙ. බර නොදරන අවයවයක් විදියට. පැහැදිලිද? හරි ළමයි. දැන් අපි කතා කරන්නේ පසේ ඉසිලුම් ධාරිතාවය කියන මාතෘකාව වල ටියුට් එකට එන්න වෙනත් භාරයන් වලට පස්සේ අපිට හම්බෙන්නේ පසේ ඉසිලුම් ධාරිතාව. මගේ ළමයි පසේ ඉසිලුම් ධාරිතාව කියන්නේ මොකක් හරි බිල්ඩින් එකක් අපි හදන්නේ අනිවාර්යයෙන්ම පසක් උඩ. හරිද? පස ටිකක් හාරලා අත්තිවාරම් කාණු හදලා ඒක උඩ තමයි බිල්ඩින් එක හදාගෙන යන්නේ. මොක කරත් බලන් යනකොට පස උඩ තමයි බිල්ඩින් එක හදලා තියෙන්නේ. එසේනම් මේ බිල්ඩින් එකේ තියෙන අපි කතා කරපු අර සියලුම භාරයන් මේ බිල්ඩින් එක මත ලැබෙනවා. මේ බිල්ඩින් එකට හම්බෙනවා. ඒ හම්බෙන සියලුම භාරයන් ඒ බිල්ඩින් එක try කරනවා පොළොවට සම්ප්‍රේෂණය කරන්න. එසේනම් අගේ පුංචි මොලේට තේරෙන්න ඕනේ මේ බිල්ඩින් එකේ සියලුම භාරයන් පසට නම් හම්බෙන්නේ පස මාරම හයියෙක් කෙනෙක් වෙන්න ඕනේ. ඒ වගේම ඒ පස කාලයක් ගියාම විස්ථාපනය වෙන්න බෑ. තැන වෙනස් වෙන්න බෑ. මේවට පේනවා ඇති මේ රූපේ මේ තිබ්බ බිල්ඩින් එක මෙහෙම වෙන්න ගන්නවා. එක පැත්තකට බහින එක පැත්තක් ඉස්සෙනවා. මේ ආකාරයට. මේ කෙලින්ම යටට. මේ තියෙන්නේ බිල්ඩින් එක විස්ථාපනය වෙන හැටි පසේ ශක්තිමත් බව නැති වුණා. එසේනම් ඔයාලට තේරෙන්න ඕනේ ඕනම බිල්ඩින් එක රඳා පවතින පස උඩ නම් පසට විස්ථාපනයකට ලක් නොවි ඉසිලීමේ හැකියාවක් තිබිය යුතුයි. අන්න ඒක තමයි අපි කියන්නේ පසේ ඉසිලුම් ධාරිතාව කියලා. හරිද ළමයි? එතකොට මේ පසේ ඉසිලුම් ධාරිතාව ගණනය කරන්න ඕනේ අපි. ඒ ගණනය කරනාම අවසාන උත්තරයට හම්බෙන්න ඕනේ ඒකක තමයි මේ තියෙන්නේ. එක්ක වර්ග මිලිමීටරයට නිව්ටන්, එක්ක වර්ග මිලිමීටරයට කිලෝ නිව්ටන්, එක්ක වර්ග මිලිමීටරයට මෙගා නිව්ටන්. පැහැදිලිද? හරි අපි මේ ටියුට් එකට අපි එතන හිස්තැනේ ලියමු මෙහෙම. පසේ ඉසිලුම් ධාරිතාව යනු ලියන්න කිසිදු විස්ථාපනයකට ලක් නොවි කිසිදු විස්ථාපනයකට ලක් නොවි පසට උසුලාගත හැකි භාරය. කිසිදු විස්ථාපනයකට ලක් නොවි පසට උසුලාගත හැකි භාරය කියලා ඒක යටතේම ලියන්න. ඉසිලුම් ධාරිතාවේ ඒකක කියලා අපි මේ තුන් දෙනා ලියමු. वर्ग मिलीमीटर न्यूटन, वर्ग मिलीमीटर किलो न्यूटन, वर्ग मिलीमीटर मेगा न्यूटन. හරි. ඊට ටියුට් එකේ බලන්න ගොඩනැගිල්ල කිදි කිරීමට පෙර ඒ අදාළ භූමියේ සිදු කරන සරල පරීක්ෂාවන්. හරිද? සරල පරීක්ෂාවන්. පළවෙනි එක මොකද්ද? එම භූමියේ හෝ ආසන්න භූමියක පිහිට ඇති ලිඳක ජල මට්ටම පරීක්ෂා කරලා. ඒ කියන්නේ ඔයා හදන්න යන ඉඩමේ එක්කෝ ලිඳක් තියෙනවා නම් ගිහිල්ලා බලන්න ඕනේ ඒකේ ජල මට්ටම කොච්චරද කියලා. ඒකෙත් නැත්තම් මොකද කරන්නේ? අල්ලපුවත් තාප්පෙන් එවිලා හරි බලන්න ඕනේ ඒ ගෙදර ලිඳක් තියෙනවා නම් ඒකේ ජල මට්ටම කොච්චරද කියලා. ඒ අනුව අපිට තීරණය කරන්න පුළුවන් කොච්චරක් යටින්ද කොච්චරක් උඩින්ද මේ පොළව තුල ජලය ගලාගෙන යන්නේ. ඒ අනුව අපි තීරණය කරනවා කුමක්ද දාන අතිවාරම කියන එක. පැහැදිලිද? භූමියේ භූගෝල පිහිටීම කන්දකද පල්ලමකද කොහෙද තියෙන්නේ කියන එක. හරි. ඊට පස්සේ භූමියේ පස්වල සංයුතිය මොන જાතිය පසක්ද යනු තීරණය කරනවා ගැඹුරු අත්තිවාරමක්ද නොගැඹුරු අත්තිවාරමක්ද දාන්නේ කියන එක. ඊළඟ පස්වල ඇසිරීම පස් ගුලි වෙන පසක්ද තියෙන්නේ නැත්නම් කැඩන ඔහේ අර අපි කියන්නේ තද වෙන පසක්ද තියෙන්නේ බුරුල් වෙන පසක්ද තියෙන්නේ කියන එකයි ඒකෙන් අපි බලන්නේ. ඊට පස්සේ නිරපාද සාධකය කියවගමු. ගොඩනැගිල්ලක් ඉදි කිරීමේදී ඊට බලපාන සියලුම භාරයන්ට ඔරොත්තු දෙන ලෙස නිර්මාණය කරන්න ඕනේ. ඒ සඳහා යොදා ගන්න අමුද්‍රව්‍ය, ව්‍යුහමය ස්වභාවය, පිරිමැවුම්, භාරය ආදිය යම් ප්‍රමාණයකින් වැඩි කර භාවිතා කළ යුතුය. ගුණ කිරීම නිරපාද සාධකය. අපි ඕනම දෙයක් කරනකොට නිරපාද සාධකය ගැන හිතන්න ඕනේ. සෑම බිල්ඩින් එකක්ම හදනකොට නිරපාද සාධකය ගැන හිතන්න ඕනේ. මොකද දැන් මම ඔයාලට හොඳ උදාහරණයක් කියන්නම්. ඔයාගේ සිහින ව්‍යාපාරය පවත්වාගෙන යනකොට ඒ බිල්ඩින් එකේ අපි හිතමු සේවකයෝ 50ක් තියම්ම කියලා. හැබැයි කාලයත් එක්ක ඔයාගේ
කම්පැනි එක දියුණු වෙනකොට ඔයා සේවකයෝ 100ක් කොමාරේ උපා ගන්නවා. ඔයා එක ගැන හිතන්නේ නැහැ බිල්ඩින් එක ගැන. එතකොට ඒ 100කගෙම වැඩිපුර 50කගෙම බර වැටිලා. ඉතින් ඒකට ඔරොත්තු දෙන්න ඕනේ බිල්ඩින් එක. එහෙනම් ඔයා ඩිසයින් කරනකොට මේ බිල්ඩින් එක හිතන්න ඕනේ මේක දියුණු වුණොත් මේක ඇතුළට තව 50ක් දාගන්න ඔබා ගන්න පුළුවන් විදියට ශක්තිමත් විදියට අමුද්‍රව්‍ය යොදා ගන්න ඕනේ මම. ඒකට ගැළපෙන ස්ට්‍රක්චර් එකක් මම හදාගෙන තියෙන්න ඕනේ. හරිද? ඒකට හැමතිස්සෙම අපිට වැඩිපුර දෙයක් ගැන හිතන්න ඕනේ. බිල්ඩින් එකේ කල් පැවැත්ම අවශ්‍ය නැහැ. පැහැදිලිද? හරි ළමයි ඊට පස්සේ තියෙන වැදගත්ම මාතෘකාව අත්තිවාරම කියන එක. මේකෙන් සාමාන්‍යයෙන් ගොඩනැගිලි මත යෙදෙන භාරයන් වලට වඩා අත්තිවාරමෙන් ප්‍රශ්න එනවා වැඩි විභාගෙ. හරි? අපි මේ පාඩම් වලින් පසුව මේ ටියුට් එකේ හොඳ ප්‍රශ්න වගේක් තියෙන ටිකක් අපි කරමු. හරි. අත්තිවාරම් වලට එන්නේ අපි චුට්ටක් අත්තිවාරම කියන්නේ මොකක්ද කියලා ලියලා ඉමු ටියුට් එකේ මගේ ළමයි. ලියන්න මෙහෙම ගොඩනැගිල්ලක උඩු හැටුම මගින් ගොඩනැගිල්ලක උඩු හැටුම මගින් ඇති කරනු ලබන භාරය පොළොවේ වැඩි ශේෂ්ත්‍ර ඵලයකට බෙදා හැරීම සඳහා පොළොව මට්ටමට පහළින් යොදනු ලබන හැටුම වේ. හරි. මෙහෙමනේ කතාව. මේ තියෙන්නේ සරල අත්තිවාරමක්. ඒකට එන්න කලින් මම චූටි දේවල් ටිකක් කියනවා ඔයාලට මතක් කරන්න. මම කිව්වා පොළව මත පස මත තමයි අපේ ගොඩනැගිල්ල ඉදි වෙන්නේ. අපි හිතමු වගේ හීන ගෙදර කියලා. ඒ හීන නිවාසය හැදෙන්නේ මොකක් හරි පසක් උඩ. ඒ පස මගේ ළමයි මැටි පසක්, වැලි පසක්, වැලි මිශ්‍ර මැටි, බොරළු, කබො මොකක් හරි එකක් වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ පසේ ස්වභාවයක පසට උසුලන්න පුළුවන් ධාරිතාවයක් තියෙනවා. ඒ වගේම ඒ පසට ගැලපෙන්නයි අපි බිල්ඩින් එක හදන්න ඕනේ. එහෙම හිතන්නත් පුළුවන්. මෙහෙම හිතමු. ඔයාට ඕනේ ඒ ගෙදරමයි. ඒ හීන නිවාසෙමයි ඒ විදියටමයි ඕනේ. ඔයාට හදන්නත් ඕනේ අන්න අර තැන. එතන පස හයියක් නැහැ. එතකොට අපි මොකද කරන්නේ? ඔයාට ගෙදර වෙනස් කරගන්නත් බෑ. එතනම හදන්නත් ඕනේ. එතකොට අපි කරන්නේ මේ බිල්ඩින් එකෙන් එන බර කැල්කියුලේෂන් කරලා ඒ බරට ගැලපෙන්න මේ පසට උසුලා ගන්නත් පුළුවන් විදිහේ සුදුසු අත්තිවාරමකට යන්න වෙනවා. අපි ඉස්සරහට කතා කරනවා අත්තිවාර වර්ග කීපයක් ගැන. හරි. කෙසේ හෝ වේවා පොළොව මට්ටමින් අපි ටිකක් යටට දැන් මේක උදාහරණයක් කියන්නේ නෝමල් අත්තිවාරමක් ගැන. සාමාන්‍ය අපි කරන්නේ අපිට හදන්න මෙතන බිල්ඩින් එකක් හදන්න ඕන නම් ඊට අදාළව පොළොව හාරලා අත්තිවාරම් කාණු කපලා බිල්ඩින් එක ගොඩනගාගෙන එනවා. ඔකනේ කතාව. ඒ කියන්නේ බිල්ඩින් එකේ තියෙන බර පසට ක්‍රමානුකූලව යවා ගන්න ක්‍රමය තමයි අත්තිවාරම. පැහැදිලිද? හරි. එන්න ටියුට් එකේ ඊට පල්ලෙහා ටිකට වැදගත්ම දෙයක් විභාගය අහන්න පුළුවන්. කියව ගමු කට්ටිය මාත් එක්ක. අත්තිවාරමකින් බලාපොරොත්තු වන කාර්යය. පළවෙනි එක. ගොඩනැගිල්ලේ භාරය පොළොවේ වැඩි ශේෂ්ත්‍රඵලයකට බෙදා දීම. ගොඩනැගිල්ලේ බර පොළොවේ වැඩි ශේෂ්ත්‍රඵලයකට ලබා දෙන්න ඕනේ. මේ බලන්නකෝ. ඔයා දන්න සූත්‍රයක් තියෙනවනේ. ඒ තමයි මේ මොකද්ද මේ? පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. මේ බලය හෙවත් අපි බර කියලා ගමු. මේ ගොඩනැගිල්ලෙන් පොළොවට ලැබෙන බර කියලා හිතන්නකො. ඒක නිශ්චිතයි කියලා හිතන්නකො. එතකොට වර්ගඵලය අඩු කරොත් මගේ පුංචි පුතේ වර්ගඵලය අඩු කරොත් ඔයාලට තේරෙන්න ඕනේ දේ තමයි වර්ගඵලය අඩු වෙච්ච ගමන් පීඩනය වැඩි වෙනවා. වර්ගඵලය වැඩි කරපු ගමන් පීඩනය අඩු වෙන්න ඕනේ. එසේනම් අපි මේ බිල්ඩින් එකේ මගින් ලැබෙන බර ලොකු වර්ගඵලයකට බෙදා දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි පසට දැනෙන පීඩනය අඩු වෙන්නේ. පැහැදිලිද මම කියන්නේ? ඒකට පසට උසුලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ගින්ද හැමදෙස්සම අපි try කරන්න ඕනේ. ටිකක් වර්ගඵලය වැඩි කරලා දෙන්න. එහෙමයි කියලා ඕට වඩා වැඩි කරන්න බෑ. මොකද වියදම අධික වෙන්න පුළුවන්. තැනේ හැටියට අපි එහෙම කරන්න ඕනේ. ඒක වෙනම සබ්ජෙක්ට් එකක්. ඒක ඩිසයිඩ් කරන එක දැන්ට ඔයගොල්ලන්ට මේ සිලබස් එකේ
මේ කතන්දරය දැනගත්ත මේ. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? උඩු හැටම සඳහා සම මට්ටම් තිරස්තලයක් ලබා දී. දැන් නිකම්ම පොළොව උඩ මේක හදන්න බෑනේ. ෆික්ස් වෙන්න එපා පොළොව යට ඉඳලා. දැන් අපි මෙහෙම අත කියලා හිතන්නේ. මේ අත කොහෙටද ෆික්ස් වෙන්න ඕනේ. ෆික්ස් වුණොත් තමයි මෙහෙට මෙහෙට කරන්න අමාරු. නිකම්ම මෙහෙම තිබ්බොත් ෆික්ස් නෑනේ මේ කොහෙටවත්. තේරෙනවද මං කියන්නේ? ඒක නිසා තමයි අපි යටට අත්තිවාරම් කාණු හාරලා උඩට ඇදගෙන ඉන්නේ. නිකන් හිතන්න කෝට්ටක් පොළොව හිටවනවා කියලා. කෝට්ට පොළොව උඩ තියෙද්දි කිසිම මේ හයියක් නැහැ. හැබැයි පොළොව යට පොඩ්ඩක් හිර කරලා තිබ්බම අතින් තට්ටුවක් දුන්නත් එයා වැටෙන්නේ නැහැ. හරි. තමයි සරල කතාව. එතකොට අපි මෙහෙම අත්තිවාරම කපන. හරි. අත්තිවාරම මෙහෙම කැපුවයින් පස්සේ අපි සාමාන්‍යයෙන් මේ යටට දානවා කැට කොන්ක්‍රීට් තට්ටුවක්. මෙන්න මෙයා. මම මේක දැන් පස්සේ විස්තර කරන්න. කැට කොන්ක්‍රීට් තට්ටුවක් දානවා. එහෙම දැම්මම අපිට ලෙවල් වෙච්ච හොඳ තිරස් තලයක් හම්බෙනවා. හරිද? ඉතින් ඊට පස්සේ අපිට බය නැතුව බැලන්ස් කරපු බිල්ඩින් එකක් හදාගන්න පුළුවන්. එහෙම නැතුව හදන්න ගියොත් එහෙම ඕනම් පොලොවක් අපිට පේන්නේ තුනට යම් ඇන්ගල් එකක් තියෙනවා. ඒකට බිල්ඩින් එක හරියට හැදෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ අසාමාන්‍ය පතිත වීම වලින් ගොඩනැගිල්ල ආරක්ෂා කර ගැනීමට. හරි. ඒක මෙන්න මෙහෙම කතාවක්. දැන් බිල්ඩින් එකේ හැමතැනම එක වගේ නෑනේ. බිල්ඩින් එකේ හැමතැනම එක වගේ නෑ. සමහරක් තැන්වල බර වැඩි, සමහරක් තැන්වල බර අඩුයි. ඒකට බර වැඩි තැන්වල ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා, බර අඩු තැන්වල ප්‍රෙෂර් එක අඩු වෙනවා. ඉතින් එහෙම වුණාම වෙන වැඩි තමයි බර වැඩි තැන් ටිකක් යටට යන්න පුළුවන්, අනිත් තැන් යට යන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් එහෙම අපිට බිල්ඩින් එකක් තියාගන්න බෑ. ඒකින්ද අපි මේ හදන බිල්ඩින් එකේ මගින් ලැබෙන සෑම බරක්ම පොළවට එක වගේ සම්ප්‍රේෂණය වෙන්න ඕනේ. ඒ සඳහා අත්තිවාරම කියන එක નિયમિત ඩිසයින් කරපු සිස්ටම් එකකට දාගන්න ඕනේ. පැහැදිලිද? හරි ළමයි, ඊට පස්සේ තියෙන්නේ අත්තිවාරම් සඳහා නූල් ගැසීම. ඒකට අත්තිවාරමක් කියන්නේ ලොකු පරාසයකට ඇදෙන එකක්. ඉතින් අපිට අංශක 90ක් වගේ හදාගන්න ටිකක් අමාරුයි. ඉතින් ඒ වගේ අවස්ථාවක අපි යම් ක්‍රම තුනක් පාවිච්චි කරනවා මේ ඉන්ඩස්ට්‍රි එකේ. ඉතින් ඒ තුන තමයි මෙතන පල්ලෙහා දීලා තියෙන ඔයගොල්ලන්ට. නූලක් අදින්න ඕනේ. නූල් ඇත්තම තමයි ඒක දිගේ තමයි ඊට පස්සේ අපි මේ කයුරු බැම්ම කියන එක ඔයා දැකලා ඇති. ලොකු තඩි කළු ගල් වලින් බැම්මක් බැඳගෙන යනවා අත්වාරම යට ඉඳලා මෙහෙම උඩට. ඉතින් ඒක බඳිනකොට නූලක් හදිනවා. ඒ නූල දිගේ තමයි ලෙවල් කරගෙන අපි යන්නේ. හරිද? එතකොට ඒ නූල අදින්න සිස්ටම් තුනක් පාවිච්චි කරගන්න පුළුවන්. පළවෙනි එක මොකක්ද දීලා තියෙන්නේ? තියුඩොලයිට්ටුව භාවිතය. තියුඩොලයිට්ටුව ගැන මම දැන් ඔයගලන්ට කියලා දෙන්න. ඒක වෙනම පාඩමක් අපිට 13 වසරේ අන්තිම හරිය ඉගෙන ගන්න තියෙන්නේ. තියුඩොලයිට් කියලා මැෂින් එකක් තියෙනවා. ඒකෙන් ලෙවල් කරන්න පුළුවන්. එක එක ඇන්ගල් වලට හරවන්න පුළුවන්. ඒක නිසා මේ අංශක අනුව මැන ගන්න පුළුවන් කියලා හිතන්න. දැන්ට ඒත්. ඊට පස්සේ පයිතගරස් ක්‍රමය. දැන් ඔයාට ගඩොල් පාඩම සම්බන්ධයෙන් ප්‍රැක්ටිකල් එනවා. ගඩොල් බැමි වර්ග 4ක් තියෙනවා දන්නවා. ඒ 4 L හැඩයට හදන්න කිව්වම L හැඩේ එවත් හරියටම අංශක 90 ගන්න එක ක්‍රමයක් තමයි පයිතගරස් සම්බන්ධය. එතකොට අනුපාතයකට යන්න ඕනේ. මෙතන 5යි නම්, මෙතන 3යි නම්, මෙතන 4. මොකක් හරි දෙකක්. අපි තුන් නික මීටර වලින් මීටර 5යි නම් මෙතන මීටර 4යි, මෙතන මීටර 3යි වෙන්න ඕනේ. එතකොට ඔටෝමැටික් ඍජු කෝණී ත්‍රිකෝණයක් හැදෙනවා. හරිද? ඒවා ලොකුවට දැන් හිතන්න යන්න ඕනේ. මේක ප්‍රැක්ටිකල් එකට තමයි වැදගත් වෙන්නේ. හරිද? ඊට පස්සේ මුළු මට්ටම භාවිත කරලා මුළු මට්ටම උල් දැකලා ඒක පාවිච්චි කරලා එල් හැඩි හදා ගන්නත් පුළුවන්. හරි. අපි දැන් එමු වැදගත්ම කොටසට. හරි. වැදගත්ම කොටස තමයි සරල අත්තිවාරමක් කියන එක. මෙතන ඔයගලන්ට රූපයක් මම දීලා තියෙනවා අත්තිවාරමක් ඇඳලම අත්තිවාරම කොටස් සරල අත්තිවාරමක්. හරිද? ඉතින් මේක විභාගය අහනවා මේ වගේ රූපයක් අඳින්න කියලා එනවා. ඇඳපු එක කොටස් නම් කරන්න කියලා එනවා. මේ ඇඳපු දේවල් වල කොටස් ගැන වෙනම අහනවා. ඕන විදිහකට දෙන්න පුළුවන්. හැබැයි හොඳට මේ රූපෙත් එක්ක මේකේ කොටස් ටික මතක තබා ගන්න. හරි. මම එහෙනම් එකින් එක විස්තර කරගෙන ඉන්නම්. මේ තමයි ඔයගලන්ට මම ටියුට් එකේ දීලා තියෙන රූපේ මේකේ කොටස් ටික
ඔයගොල්ලෝ මාක් කරගමු. මෙන්න මෙතන තියෙනවා මිලිමීටර් 220ක් ඝනකම ගඩොල් බිත්තිය. මේ තියෙන අපේ ගඩොල් බිත්තිය තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මේ පැත්ත තියෙනවා මිලිමීටර් 12ක් ඝනකම අභ්‍යන්තර බිත්ති කපරාරුව. අභ්‍යන්තර බිත්ති කපරාරුව කියන්නේ මේ තමයි ගේ ඇතුළ පැත්ත. මේ තියෙන ගේ පිටපැත්ත. එහෙනම් පිටපැත්තේ බිත්තිය අපි කපරාරු කරනවා මිලිමීටර් 16ක් ඝනකමට. මිලිමීටර් 16ක් ඝනකම බාහිර බිත්ති කපරාරුව. මම එක විස්තර කරන්නම් දැන් කොටස් ටික අඳුනගෙන මාක් කරගෙන යන ටියුට් එකේ. ඊට පස්සේ මෙතන එනවා මිලිමීටර් 100ක් උස මිලිමීටර් 20ක් ඝනකම පතුල් පටිය. ඔයගොල්ලෝ දැකලා ඇති ඔයගොල්ලන්ගේ ඇතුලේ ඔන්න ඔය වගේ කෑල්ලක් තියෙනවා බිත්තිය යටම හරි. ඊට පස්සේ මෙතන පොළව මිලිමීටර් 20ක් ඝනකමට සිමෙන්ති දැමූ පොළව. හරිද? මේ ටයිල් අල්ලලා කියලා මුකුත් ගන්නෙ නැහැ. ඒ සිමෙන්ති පොළව යටින් තියෙන්න ඕනේ කොන්ක්‍රීට් ගෙබිමක්. ඒ සඳහා අපි පාවිච්චි කරන කොන්ක්‍රීට් අනුපාතය කොන්ක්‍රීට් එකේ අනුපාතය 1.2.5 කියන කොන්ක්‍රීට් එකක් තමයි අපි දාන්නේ මෙතනදී. ඒක දුර්වල කොන්ක්‍රීට් එකක්. ඒ සඳහා අපි පාවිච්චි කරලා තියෙනවා අපි දාන ගල් කැටේ සයිස් එක මිලිමීටර් 25ක එකක්. ඊට පස්සේ ගෙබිම පස් පිරවුම මෙතන තියෙනවා අත්තිවාරම් කානුව කොන්ක්‍රීට් පටියක් අපි දානවා. ඒ කොන්ක්‍රීට් පටිය උස මේ තියෙන කොන්ක්‍රීට් පටිය පළල එනම් ඔයාලට තේරෙන්න ඕන කොන්ක්‍රීට් පටිය පල්ලටම තමයි අපි මේ අත්තිවාරම් කානුව කපලා තියෙන්නේ. හරිද? මේ තියෙන අත්තිවාරම් කානුව. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා කයිරු බැම්ම අර තඩි කල් වලින් බඳින බැම්ම. මෙතන තියෙනවා පසු පිරවුම. දැන් මෙතනට මේ කානුව දැන් කපලා තියෙන්නේ. ඊට පස්සේ මේ තැන් ටික පස් වලින් පුරව ගන්න ඕනේ. මේ තියෙන පොළොව මට්ටම. මේ තියෙන්නේ මිලිමීටර් 20 කයිරු කපරාරුව. මෙතන තියෙනවා මිලිමීටර් 20 තෙත් නිවාරණ වැටිය. මෙන්න මේ හරිය තියෙන්නේ. ඉතින් ඔය ටික තමයි සරල අත්තිවාරමක කොටස් වන්නේ. අපි ඉස්සරහට බලමු මේකින් එක වෙන වෙනම. හරි ළමයි අපි ඊට පස්සේ මේ තියෙන කොටස් ටික එකින් එක බලාගෙන එමු. ටියුට් එකට එන්න. අපිට මුලින්ම හම්බෙන්නේ අත්තිවාරම් කානුව චුට්ටක් කියවගෙන යමු. අත්තිවාරම සඳහා ගෙපල සකස් කිරීමේදී ගොඩනැගිල්ලට යටවන භූමි භාගයට වඩා හතර පැත්තෙන්ම මීටර් 1ක් පමණ වපසරියක් මතු පිට පස් තට්ටුවක් මිලිමීටර් 150ක් ගැඹුරට කපා ඉවත් කරයි. එමගින් අත්තිවාරමට සුදුසු නොවන පසේ හියුමස් ශාකමය දිරාගිය කොටස් දිලීර සහ කුමී සතුන් ඉවත් වීම සිදු වේ. ගොඩනැගිල්ලේ ප්‍රමාණය අනුව අත්තිවාරම ගොඩනැගීම සඳහා සුසු පළලකින් හා ගැඹුරකින් යුතු කානුවක් ඇති යුතුයි. හරි. එතකොට අත්තිවාරම් මේ කානුව කපන්න කලින් දැන් අපිට ඩිසයින් එකක් හම්බෙනවනේ ඕනම බිල්ඩින් එක මෙන්න මෙහෙමයි ඇඳෙන්න ඕනේ මෙන්න මේ තැනින් තමයි කැපෙන්න ඕනේ කියලා. දැන් හිතන්නකෝ මේ තියෙන ප්ලෑන් වීව් එකක් ඒවා සැලැස්මක්. එතකොට අපිට ප්ලෑන් එකේ දීලා තියෙනවා මෙන්න ගෙදර කියලා. මෙන්න ඉන්න තමයි ගෙදර. අවසාන හැදෙන්න ඕනේ ගෙදර. අපි කරන වැඩේ මේ හැදෙන්න ඕනේ ගෙදර හතර පැත්තෙන්ම මීටරේ ප්‍රමාණයක කොටුවක් හිතන්න මෙහෙම තියෙනවා කියලා. මීටරයක කොටුවක් ගන්න. ඒ කොටුවේ තියෙන පස් ටික ඉවත් වෙන්න ඕනේ මිලිමීටර 150ක් ගැඹුරට ඉවත් වෙන්න ඕනේ. අත් 150ක් ගැඹුරට ඉවත් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම අපි මේ කානුව කපන්න කලින් කළ යුතුම වැඩක්. එපළ සකස් කරනවා කියලා කියනවා. ඒකට එමගින් මෙතන තියෙන අපිරිසිදු වැදගත්මකට නැති ශාක කොටස්, දිලීර බැක්ටීරියා වගේ දේවල් ටික අයින් කරගත්තම ඒක පහසුවක් වෙනවා අපේ අනිකුත් වැඩවලට. පැහැදිලිද? ඊට පස්සේ කැට කොන්ක්‍රීට් තට්ටුව ඒක ගැන චුට්ටක් කියවගෙන ඉමු. රූපෙකුත් ඔයගලන්ට දීලා තියෙනවා. අත්තිවාරම් පතුලෙහි 1-3-6 කොන්ක්‍රීට් මිශ්‍රණය භාවිතයෙන් සාදා ගනු ලබන මිලිමීටර් 50 පමණ ඝනකම කොන්ක්‍රීට් තට්ටුව කැට කොන්ක්‍රීට් තට්ටුව කියලා කියනවා. මෙවගින් ගොඩනැගිල්ලේ භාරය පොළොවේ වැඩි ශ්‍රේෂ්ඨ ඵලයකට බෙදා දීම සඳහා මෙන්ම අත්තිවාරම හා කානුව අතර වෙන් කිරීමක් සිද්ධ වෙනවා. ඔයගොල්ලෝ මේ ටියුට් එකේ ඉරක් ගහගත්ත යුතු වැදගත්ම දෙයක් තියෙනවා. ඒ තමයි අත්තිවාරම් පතුලේ 1-3-6 කොන්ක්‍රීට් මිශ්‍රණයේ භාවිතා කරනවා කියන එක. එහෙනම් මේ කැට කොන්ක්‍රීට් තට්ටුවක් අපි දාගන්නේ ප්‍රධාන හේතුව තමයි මේ අත්තිවාරම් කානුවේ මේ යට තියෙන පස අපි බඳින මේ කයිරු බැම්මත් වෙන් කරගන්න තමයි
කැට කොන්ක්‍රීට් තට්ටුවක් දාන්න. ඒතර පසත් එක තියෙන සම්බන්ධය අඩු වෙනවා. හරිද? එහෙම වුණාම මේ යට පසේ යට තියෙන ජලය පාංශු ජලය උඩට එන එක යම් ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. උපරිම අඩු වෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ අනිත් එක තමයි දැන් අපි කානුවක් කැපුවම අතිවාරම් කානුව කැපුවම ඒ පොළොව ඔහොමනේ තියෙන්නේ. මුකෙන් කැපුවා. හරිද? ඉතින් ඕක කිසිම ලෙවල් එකක් නැහැ. එහෙනම් ලෙවල් කර ගැනීම සඳහා කැට කොන්ක්‍රීට් තට්ටුවක් දාන්න. මේක දුර්වල කොන්ක්‍රීට් එකක් දාන්න. 1 3 6 කියන දුර්වල කොන්ක්‍රීට් එකක්. 1 3 6. සිමෙන්ති 1යි, වැලි 3යි, ගල් 6යි. හරි. ඉතින් අපි ඒක දාන්නෙත් කානුවේ පළලටම තමයි. පැහැදිලිද? හරි ළමයි ඊට පස්සේ අපිට තියෙන්නේ කයුරු බැම්ම චුට්ටක් කියවගමු ඒ ගැන. අත්තිවාරම් පටියේ සිට තෙත් නිවාරණ වැටිය දක්වා පොළොව මට්ටමේ සිට අවම වශයෙන් මිලිමීටර් 150ක් පමණ ඉහළට ඉදි කරනු ලබන අත්තිවාරම් බිත්තියයි. මේ ගඩොලින් හෝ කළු ගලින් හෝ කොන්ක්‍රීට් වලින් ඉදි කරයි. එතකොට මෙතන තියෙන කැට කොන්ක්‍රීට් තට්ටුව ඉඳලා අපි යම් ප්‍රමාණයක් බැඳගෙන එනවා. ඒ වගේම ඒ බඳින ප්‍රමාණය පොළොව මට්ටමේ සිට අඩුම ගානේ මිලිමීටර් 150ක් විතර උසකට බඳින්න ඕනේ. ඒ කියන්නේ පොළොවට වඩා අපි යම් උඩකට අපේ ගේ ඇතුලේ පොළොව මට්ටම අපේ ගේ ඇතුලේ තියෙන මට්ටම පවත්වා ගන්නවා. හරිද? මෙන්න මෙතනට තමයි තෙත් නිවාරණ වැටිය කියලා කියන්නේ. මම ඒක ඉස්සරහට කියන්නම්. දැන්ට මතක තියාගන්න තෙත් නිවාරණ වැටිය දක්වා අපි මේ රළු ගල් බැම්ම බඳිනවා. මේක සාමාන්‍යයෙන් අපි මේ සඳහා පාවිච්චි කරනවා අඟල් 6 9 තරම් ලොකු තඩි ගල්. හරිද? අපි මේ බැඳීමේ ක්‍රමයට අපි කියනවා රබල් වර්ක් එකක් කියලා. අඟල් 6 9 රළු ගල් තමයි පාවිච්චි කරන්න කියලා හොඳට මතක තියාගන්න. මේ කියන කාරණා වැදගත් වෙන්නේ මෙතනට පමණක් නොවේ. ඔයගලන්ට තව ඉදිරියේදී ඉගෙන ගන්න තියෙනවා TDS කියලා ප්‍රමාණ බිල්පත් ගැන. එතනදී ඔයාට මේ අත්තිවාරම ගැන ලොකු දේවල් මේ ප්‍රශ්නේ අහනවා. එතකොට මේක ගැන මෙයා ගැන මේ අනිත් අය ගැන ඔයාට ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට ඒකත් ගොඩ මේකත් ගොඩ. පැහැදිලිද? හරි. එතකොට මේක අපිට කළු වලින් තමයි සාමාන්‍ය කරන්න උනම් ගඩොල් වලින් කරන්නත් පුළුවන්. පැහැදිලිද? හරි. ඊට පස්සේ පසු පිරවුම කියවගමු. අත්තිවාරම් කානුවේ බිත්තිය හා කයරු බැම්ම අතර පිහිටි හිස් අවකාශය සුදුසු පස් වර්ගයකින් පිරවීම පසු පිරවුමයි. ගල් මුල් වලින් තොර වූ සුදුසු පස් වර්ගයක් භාවිතයෙන් තුනී ස්තරයක් ලෙස ජලය යොදා තලා ගනිමින් අවශ්‍ය ඝනකමට සකසා ගනු ලැබේ. හරි. පසු පිරවුම කියන්නේ මෙන්න මේක. එතකොට අපි අනිවාර්යයෙන්ම මේ අත්තිවාරම් කානුව කැපුවායින් පස්සේ මේ දෙපැත්තට ලෑලි ගහලා තියාගන්න ඕනේ. මොකද දෙපැත්තේ පස් පෙරලෙන්නේ නැති වෙයි. ඊට පස්සේ කැට කොන්ක්‍රීට් තට්ටුව හැදුවායින් පස්සේ මේ කයරු බැම්මක් බැඳිනවා. ඊට පස්සේ මේ දෙපැත්ත හිස්. ඒ දේවල් සුදුසු පස් වර්ගයකින් ගල් මුල් නැති හොඳ පස් වර්ගයකින් මේ දෙපැත්ත පුරව ගන්න ඕනේ. පුරවනවා කියලා නිකන්ම පස් දාගෙන යන්නේ නැහැ. පුරවනකොට අපි යම් ලේයර් එකක් දානවා, වතුර දානවා, තලනවා. ආයි ලේයර් එකක් දානවා, පස් ලේයර් එකක් දානවා, වතුර දානවා, තලනවා. එහෙම කර කම්ප්‍රෙස් කර තමයි මෙතන පසු පිරවුම සිද්ධ කරන්නේ. පැහැදිලිද? නියමයි. ගොඩ. හරි. ඊට පස්සේ ගෙබිම පස් පිරවුම එක කියවගමු. ඒකේ රූපයකට උඩට දීලා තියෙනවා. ගොඩනැගිල්ලේ අභ්‍යන්තර කයරු බැම්ම අතර සිදු කරනු ලබන පස් පිරවුමයි. මේ සඳහා ගල් මුල් වලින් තොර වූ සුදුසු පස් වර්ගයක් භාවිතයෙන් තුනී ස්තරය ලෙස යොදා ජලය යොදා තලා ගනිමින් අවශ්‍ය ඝනකමට සකසා ගනු ලබයි. පොළොව මට්ටමේ සිට තෙත් නිවාරණ වැටියේ මට්ටම දක්වා පස් යොදයි. හරි. එතකොට අපි කයරු බැම්ම බඳිනවා මිලිමීටර් 150ක් විතර උඩට. හරිද? මං කිව්වා මේ පැත්ත අපේ ගේ ඇතුළ මේ ගෙදර එළිය. එතකොට මේ තෙත් නිවාරණ වැටිය දක්වා පස් පුරව ගන්න ඕනේ. ඒ පසත් සුදුසු පසක් වෙන්න ඕනේ. අර කලින් වගේම පස් ලේයර් එකක් දානවා, වතුර දානවා, තලනවා. අන්න එහෙමයි හදාගන්නේ. හරිද? ඉතින් ගෙබිම පස් පිරවුම තමයි මේ තියෙන්නේ. මේ දින ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙන රූපේ මේක හොඳට බලා ගන්න. පැහැදිලිද? හරි නියමයි. මේ සිලබස් එකේ දීලා තියෙන රූපේ තෙත් නිවාරණ වැටිය මෙන්න මේ ලයින් එකේ තියෙන ඉතින් එතන දෙනකම් පස් පිර වෙන්න ඕනේ හරිනම්. හැබැයි ඉතින් දීලා තියෙන්නේ මේ රූපයකින්ද අපි ඒ රූපෙත් එක්කම යමු. හරි.
ඊළඟ ළමයිනේ තියෙන තෙත් නිවාරණ වැටිය කියවගමු. පස්වල අඩංගු පාංශු ජලය කේශාකර්ෂණ ක්‍රියාවලිය මගින් බිත්ති දිගේ ඉහළට යෑම හානියක්. ඉතින් ඒක වළක්වා ගැනීම සඳහා තෙත් නිවාරණ වැටිය දානවා. මේ සඳහා 1.3 සිමෙන්ති වැලි බදාමයක් ගහන්න ඉරක් ඒකට ලස්සනට 1.3 සිමෙන්ති වැලි බදාමයක් මිලිමීටර් 20 ඝනකමට කයිරු බැම්ම මත එලයි. ඊට අමතරව තාර, තඹ, ඇලුමිනියම්, ප්ලාස්ටික් වැනි තහඩු භාවිතා කළ හැකියි. හරි. එතකොට මගේ ළමයිනේ මේ තෙත් නිවාරණ වැටියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මෙතනින් නම් දැන් මේක දාපින් දෙන්න අමාරුයි. මෙහෙන් එන පාංශු ජලය මේ කයිරු බැම්ම හරහා මේකේ අස්සෙන් කේශාකර්ෂණ බලය ඔස්සේ හරිද? කේශාකර්ෂණ බලය ඔස්සේ මේ උඩට බිත්ති දිගට ඇවිල්ලා බිත්ති වලට කරන හානිය වැළැක්වීම සඳහා තමයි තෙත් නිවාරණ වැටිය දාන්නේ. මේ සඳහා ගොඩක් වෙලාවට අපි 1.3 සිමෙන්ති වැලි බදාමයක් මිලිමීටර් 10-20 ඝනකමට යොදා ගන්නවා. ඊට අමතරව තවත් හොඳයි කියලා හිතෙනවා නම් අපිට තාර ලේයර් එකක් දාන්න පුළුවන්. නැත්නම් තඹ පටි පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් අය ඉටි කොළ පටිත් පාවිච්චි කරන ඝනකම. හරි ඔය හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ මේ බිත්ති දිගේ ජලය යෑම වැළැක්වීම. පැහැදිලිද? ඊට පස්සේ අපිට තියෙන අතිවාරම් වර්ගීකරණය අතිවාරම් මේ තියෙන සරල අතිවාරම් මේ ලෝකේ අපි එක බිල්ඩින් එකේ හැටියට එක අතිවාරම් වර්ග පාවිච්චි කරනවා. ඒ දේවල් ගැන තමයි ඉගෙන ගන්න යන්නේ. ඒ අනුව අතිවාරම කිහිපයකට වර්ගීකරණය වෙනවා. අපි මේ දේවල් බලමු. හරි ළමයි. ඊට පස්සේ අපිට තියෙන්නේ අතිවාරම් වර්ගීකරණය කියන එක අපි මෙතෙක් ඉගෙනගත්ත අතිවාරම වර්ග වෙනවා කිහිපයකට. උතර බලන්න මගේ පුතේ උඹලට පුළුවන්. හරිද? මේ ටික මං හිතනවා මෙතෙක් කරපු දේවල් උඹලා සෙට් එක නියමට ඉගෙන ගන්න ඇති කියලා. හරිද? ඉතින් මේ ටිකත් අපි පුළුවන් කරගමු. මේ ගේම ගහමු කොහොම හරි. පැහැදිලිද? හරි නියමයි. අහන්නකෝ. අතිවාරම් වර්ග කරන්න පුළුවන් ප්‍රධාන කොටස් මේ විදිහට හතරකට පටි තීරු අතිවාරම, කොට්ට අතිවාරම, පහුරු අතිවාරම, ටැඹ අතිවාරම කියලා. හරිද? ඉතින් මේ දේවල් මම ඔයාලට ටියුට් එකේ දීලා තියෙනවා. ඊට පස්සේ පටි තීරු අතිවාරම් කෑලි කීපයකට කැඩෙනවා. මම හිස්තැනක් දීලා තියෙනවා. ඒකේ අපි මේ අතිවාරම් වර්ග ටික ලියාගමු. සරල පටි අතිවාරම, පටු පටි අතිවාරම, පළල් පටි අතිවාරම සහ වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් අතිවාරම. හරිද? එතකොට පටි තීරු අතිවාරම කොටස් හතරකට කැඩෙනවා. ඊට පස්සේ වැදගත් නෝට් එකක් තියෙනවා පහළ නොගැඹුරු අතිවාරම්. මොකද ළමයි නොගැඹුරු අතිවාරම කියන්නේ? මීටර 2ක ගැඹුරට නොවැඩි විය යුතුය. අතිවාරම් පටියේ පල්ලට වඩා ගැඹුර අඩු හෝ ඊට සමාන වේ. එතකොට යම් අතිවාරමක් අපි දානවා නම් එහෙම නැත්නම් අතිවාරම් කාණුවක් අපි කපනවා නම් ඒ කාණුව මීටර් 2කට වඩා ගැඹුරු වෙන්න බෑ. පැහැදිලි? තව නිර්වචනයක් තමයි අතිවාරමේ පළලට මේ ගැඹුර සමාන හෝ ඊට අඩු වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ අපි කියන නොගැඹුරු අතිවාරම්. ඉතින් එහෙම ගත්තාම පටි තීරු අතිවාරම් සෙට් එකම නොගැඹුරු අතිවාරම් විදිහට අපිට සලකන්න පුළුවන්. පැහැදිලිනේ? ලේසි. හරි එහෙමයි. හරි මගේ ළමයි. එතකොට අපිට මුලින්ම හම්බෙන්නේ සරල පටි අතිවාරම පොඩක් කියවගමු. ඉසිලීම් ධාරිතාව ඉහළ බිමක් සඳහා භාවිතයට ගන්න ලබන අතිවාරම් විශේෂය. හරි. අපේ බිල්ඩින් එක හදන ඔයාගේ හීන නිවාසය හදන බිල්ඩින් එක ඔයාගේ හීන නිවාසය හදන්නේ යම් ශක්තිමත් පසක් තියෙන බිමක නම් වඩ ලොකුවට මහන්සි වෙලා අතිවාරම් කාණු කපන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සරල පටි අතිවාරම හෙවත් අපි අර කලින් ඉගෙන ගත්ත අතිවාරම. හරිද? ඊළඟ පටු පටි අතිවාරම කියවගමු. ඉසිලුම් ධාරිතාව වැඩි යටිපසක් සහිත ස්ථාන සඳහා මෙම අතිවාරම යොදා ගනී. ගොඩනැගිල්ලේ බර සහ ඒ තෙරපුම දරාගත හැකි වන පරිදි බිත්තියේ පල්ලට සමානව පල්ලකින් යුක්ත විදි කරයි. හරි. ඊට පස්සේ මේක සරල පටි. මේක පටු පටි. මේ හදපු බිල්ඩින් එක තිබෙන පසටත් වඩා ශක්තිමත් පසක් නම් මෙතන තියෙන්නේ.
ඒ කියන්නේ මෙයාගේ පසට වඩා ඉසිලුම්ධාරිතාවයේ ගොඩක් වැඩි පසක් නම් මෙතන තියෙන්නේ. අපි බොරුවට මේ වගේ කානුවක් කපන්න ඕනෙත් නැහැ. ඒකට අපි කරන වැඩේ කානුවේ පල් අඩු කරගන්න. හරිද? එතකොට අපි කියනවා මේ පටුපටි අත්තිවාරම් සාමාන්‍යයෙන් අපි දාන බිත්තියේ පළලට ආසන්නව චුට්ටක් ලොකුවට තමයි දාන්නේ. හරි. මෙම දැම්මම වියදම ටිකක් අඩු කරගන්න පුළුවන්. හැබැයි මේ වගේ අත්තිවාරම් අපි මහල් ගොඩනැගිලි සඳහා යොදාගන්නේ නැත. ඒක මතක තියාගන්න. හරියම ඊට පස්සේ අපිට තිබෙන්නේ පළල් පටි අත්තිවාරම කියප ගම්මාත් එක්ක. මෙම අත්තිවාරම යෙදීම මගින් ගොඩනැගිල්ලේ භාරය වැඩි පෘෂ්ඨ වර්ගඵලයකට බෙදී යයි. හරිද? දැන් මේකත් හරි මේක තියෙන්නේ. දැන් ඉසිලුම් ධාරිතාව ටිකක් අඩු පසකට අපි මේ බිල්ඩින් එක හදන්න යනවා. එහෙම වුණාම අපිට මේ දෙකටම යන්න බෑ. මොකද විශේෂයෙන් මේකට යන්න බැරි. ඒකේ වර්ගඵලය අඩු වුණා පීඩනයේ හින්දා වැඩි වෙන්න ගන්නවා. එතකොට ගිලා බහිනවා කොහමද? එහෙනම් අපි කරන්නේ ඉසිලුම් ධාරිතාව අඩු පස සඳහා අතිවාරම් කානුව පල්ල වැඩි එකක් දාන්න. පල්ල වැඩි එක. හරි? පල්ල වැඩි එකක් දාන්න. ඉතින් එහෙම වුණාම අපිට පළල් පටි අතිවාරමකට යන්න පුළුවන්. එතකොට මේ බලන්නකො පසේ හයියක් නැහැ. බිල්ඩින් එකක් ටිකක් බරයි. එතකොට අපි B සමානයි F බෙදීම ඒ සූත්‍රයට ගිහිල්ලා අපි කල්පනා කරනවා පීඩනය අඩු කරගන්නම් මොකද කරන්නේ කියලා හිතලා වර්ගඵලය වැඩි කරගන්න. කොට මගේ පුතේ වර්ගඵලය වැඩි වෙච්ච ගමන් අහන්න දෙයක් නැහැ. දැනට පීඩනය අඩු වෙනවා. ඒකින්ද තමයි අපි පළල වැඩි කරේ. එතකොට මේක පළල වැඩි කරාම අපි අනිවාර්යෙන්ම මේක යටට වැරගැන්නුම් කම්බි දාන්න ඕනේ. මොකද මේක මෙහෙම නැවෙන්න try කරන නිසා මේක මෙහෙම නැවෙන්න try කරනවනේ. එතකොට අපි මේක යට පැත්තට වැරගැන්නුම් කම්බි දාන්න. මතකයිද කොන්ක්‍රීට් වල අපි කරේ. ඉතින් අනිවාර්යයෙන්ම පල්ල වැඩි වෙන්න අපි දාන්න ඕනේ. හරිද? ඊට පස්සේ අපිට තියෙන වැරගැන්වුම් සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම. එතකොට ගොඩක් වෙලාවට අද වන විට මිනිස්සු පුරුදු වෙලා තියෙනවා මොන අත්තිවාරම දැම්මත් යටට වැරගැන්වුම් කම්බි දාන්න එක හොඳම හොඳ දෙයක්. ඒක පළල වැඩි වුණත් පල්ල අඩු වුණත් මෙන්න මේ ආකාරයට වැරගැන්වුම් කම්බි දාලා හදපු අත්තිවාරමකට අපි කියනවා වැරගැන්වුම් සිමෙන්ති කොන්ක්‍රීට් අත්තිවාරම. මේ මතක තියාගන්න මේ වැරගැන්වුම් කම්බි දාන්නේ මේ කැට කොන්ක්‍රීට් තට්ටුවට. හරිද? ඊට පස්සේ අපිට හම්බෙන්නේ කොට්ට අත්තිවාරම කියන එක කියවගම්මාත් එක්ක. රාමු සහිත නිර්මිත වලදී භාරයන් සම්ප්‍රේෂණය කරන්නේ කුළුණු මගින්. ගොඩනැගිල්ලේ භාරයන් කුළුණු ආධාරයෙන් කොන්ක්‍රීට් කොට්ටය දක්වා සම්ප්‍රේෂණය කිරීම සිද්ධ වෙනවා. හරි. දැන් ඔයා මෙන්න මේ වගේ හෙන තඩි හෙන ලොකු වෙයාහවුස් දැකලා ඇති. හරිද? විශේෂයෙන්ම කීල්ස් එක වගේ හදනවා සමහරක් විට දැකලා ඇති. එතකොට ඒ වගේ බිල්ඩින් වල මේ බිල්ඩින් එක ගොඩ නැගෙන්නේ තනිකරම කණු උඩ. කණු උඩ තමයි බිල්ඩින් එක ගොඩ නැගෙන්නේ. හරි. එතකොට බිල්ඩින් එකේ ප්‍රමාණෙත් හෙන ලොකුයි සයිස් එකත් හෙන ලොකුයි. එහෙම වුණාම වියදම උපරිම අපි අඩු කරගන්න try කරන්න ඕනේ. එතකොට මේ විදිහට කණු වලින් ගොඩ නගලා මෙන්න මේවට අපි බිත්ති බැඳගෙන යන්නේ නැහැ ගඩොල් වලින්. ඒකට වියදම වැඩි. ඒකට අපි කරන්නේ මේ වටේට එක අමානු ෂීට් එක මොකක් හරි තහඩුවක් ගහගන්න. හරිද? එහෙම තමයි වෙයා හවුස් වල යන්නේ වියදම අඩු කරගන්න බිල්ඩින් එක ලොකු නිසා. ඉතින් එහෙම වුණාම මේ වගේ බිල්ඩින් එක ලොකුම බරක් දැනෙන්නේ වහලේ බර. ඒ බර පොළොවට සම්ප්‍රේෂණය කරගන්න ඕනේ. ඒ සඳහා තමයි මේ කණු දාලා තියෙන්නේ. ඒකට කණු වලින් තමයි මේ බිල්ඩින් එකේ බර අත්තිවාරම දක්වා සම්ප්‍රේෂණය වෙන්නේ. ඉතින් එහෙම වුණාම කණු වලින් නම් බර එන්නේ ආයි අපි නිකන් මේ අමුතුවෙන් මේ අත්තිවාරම් කාණු කපාගෙන මේ දිගටම අත්තිවාරම් දාලා වැඩක් නැහැ. හරි. ඒක නිසා කණු වලට විතරක් අත්තිවාරම් කාණු කපනවා. හරිද? ඉතින් අන්න ඒකට තමයි අපි කියන්නේ කොට්ට අත්තිවාරම් කියලා. හරි. ඉතින් මේ කොට්ටේ ටිකක් සයිස් ඉතින්. හරිද? පොළොව හාරලා එන ලොකුවට දාන එක. මතක තියාගන්න මේ වගේ එන ලොකු බිල්ඩින් වලට තමයි මේක පාවිච්චි වෙන්නේ. කණු හරහා නම් බලය සම්ප්‍රේෂණය වෙන්නේ. අන්න ඒ වගේ තැන් වලට දැම්මම අපිට වියදම අවම කරගන්න පුළුවන්. හරිද නේද? හරි ළමයි ඊට පස්සේ තියෙන පහුරු අත්තිවාරම කියන එක අපි චුට්ටක් කියව ගමු එක. පසේ ඉසිලුම් ධාරිතාව ඉතා අඩු හා ගොඩනැගිල්ලෙන් පොළොවට සම්ප්‍රේෂණය කරන භාරය ඉහළ වූ විට සම්පූර්ණ ගොඩනැගිල්ල වැරගැන්වූ සිමෙන්ති කොන්ක්‍රීට් වලින් සැදී
තනි පවුරක් ලෙස යොදන අත්තිවාරම පහුරු අත්තිවාරමයි. ඔන්න ෆොටෝ එකකුත් දීලා තියෙනවා පහුරු අත්තිවාරම සම්බන්ධයෙන්. දැන් කොට්ට අත්තිවාරම කියන එක ටිකක් ලොකු ප්‍රදේශයකට වලක් කැපෙනවා අපිට අත්තිවාරම් කානුවා. ඉතින් දැන් මේක බලන්න චුට්ටක් මම කියන්නේ දැන් මේ බිල්ඩින් එක මේ විදිහට ටිකක් ලොකු වෙනකොට අපිට කණු 4කින් ගේම ගහන්න බෑ. ඒතකොට අපිට සිද්ධ වෙනවා මෙන්න මේ තව තැන් වලට කණු දාගන්න. තව තැන් වලට කණු දාගන්න වෙනවා. එතකොට බිල්ඩින් එකේ බර තව චුට්ටක් වැඩි වෙනවා. හරිද? එතකොට ඒ බිල්ඩින් එකේ බර තව ටිකකුත් වැඩි වෙලා ඒ බිල්ඩින් එක තියෙන පසේ ඉසිලුම්ධාරිතාවත් අඩු වුණාම අපිට කොට්ට අත්තිවාරම් වලට යන්න බෑ. ඒක හේතුවක් තමයි බර වැඩි වෙනකොට කොට්ටේ සයිස් එකත් ලොකු කරන්න වෙන නිසා. එතකොට අපි කරන වැඩේ බිල්ඩින් එක හැදෙන ඉඩමේ මුළු ඔක්කොම අල්ලලා දානවා තනි කොන්ක්‍රීට් එක. තනි කොන්ක්‍රීට් එක. පවුරක් දානවා. අනික මේ තනි කොන්ක්‍රීට් එකක් දානවා. හැබැයි මේක වැරගැන්නුම් කම්බි දාලා ශක්තිමත් කරගන්න ඕනේ. ඊට පස්සේ මේක උඩ කණු නැගෙනවා. ඊට පස්සේ කිසි අවුලක් නැහැ සෙට් එකම එකට වගේ තමයි. හරිද? මේකත් එක ක්‍රමයක්. හරි. ඊට පස්සේ ඔන්න මේ හතර දැනට 3ක් ඉවරයි. ඊළඟට අපිට එන්න තියෙන ටැඹ අත්තිවාරම්. ඊට කලින් අපිට චුටි නෝට් එකක් තියෙනවා ටියුට් එකේ. ගැඹුරු අත්තිවාරම්. අත්තිවාරමේ ගැඹුර අත්තිවාරමේ පල්ලමෙන් සිව් ගුණයක් හෝ ඊට වැඩි වන්නේ නම් එම අත්තිවාරම ගැඹුරු අත්තිවාරමයි. තව එකක් කියන්න පුළුවන්. අත්තිවාරම් කානුවේ ගැඹුර මීටර 2කට වඩා වැඩි නම් ඒකට අපි කියනවා ගැඹුරු අත්තිවාරමක් කියලා. එතකොට දැන් අපි ඉගෙන ගන්න යන්නේ හෙන ලොකු ගැඹුරු අත්තිවාරමක්. චුට්ටක් කියව ගමු. ෆොටෝ එකකුත් ඔයගලන්ට මම දීලා තියෙනවා. හරි. මේකට කියන්නේ අපි ෆයිලින් ගහනවා කියලා. ඉතින් මේවා දැක ගන්න නම් ඔයගලන්ට ටිකක් උස බිල්ඩින් එකක් හැදෙන තැනකට යන්න වෙනවා. හරි. ටැඹ අත්තිවාරම. පසේ ඉසිලුම් ධාරිතාව ඉතා අඩු අධික උසකින් යුතු ගොඩනැගිලි සඳහා යොදා ගනී. ඉතා අධික වියදමක් දැරීමට සිදුවේ. මේකට නම් අධික වියදමක් දරන්න වෙනවා. අපි ඔය ටවුන් වල එහෙම හදන බිල්ඩින් තට්ටු බර ගානක් උසයිනේ. ඉතින් තට්ටු බර ගානක් උස වුණාම හදන්නෙත් හෙන චූටි ප්‍රදේශයක වුණාම ඒ ප්‍රදේශෙ මේ පහුරු අත්තිවාරම් දාන්න බැරි වෙනවා. හරිද? එතකොට තියෙන ඉඩේ මේක ගොඩ ගා ගන්නත් ඕනේ. එතකොට අපි කරන වැඩේ හරි එහෙම නම් අපි කරන වැඩේ ලොකු හෙන ගැඹුරු වලවල් සෙට් එකක් හදනවා. මේවා ගොඩක් වෙලාවට මෙහෙම රවුමට කපපු ගැඹුරු වලවල් සාමාන්‍යයෙන් පොඩිම එකක් මීටරෙන් වගේ පටන් ගන්නවා. මීටර එක වගේ ගැඹුරක් වගේ තියෙනවා පොඩිම එකක්. හරිද? මේකේ ගැඹුරු මේකේ මේ රවුමේ සයිස් එක බිල්ඩින් එකේ බර මත තීරණය වෙයි. සහ කොච්චර මේ වගේ ටැඹ අපි ගහනවද කියන එක මත ඒ දේවල් තීරණය වෙයි. හරි. දැන් අපි මේ වගේ ගැඹුරට මේ ටැඹ කපාගෙන යනවා පොළව යට ඊටම ශක්තිමත් ස්තරයක් හම්බ වෙනකම්. සාමාන්‍ය අපි මේක හරගෙන යනවා යටම පෘථිවිය යට ගොඩක් යටට ගල් තට්ටුවක් අහු වෙනවා. ඒක හම්බ වෙනකම් අපි කපාගෙන යනවා. හරිද? ගිහිල්ලා ඊට පස්සේ අපි මේකට වැරගැන්නුම් කම්බි බස්සලා ගැළපෙන සුදුසු කොන්ක්‍රීට් මිශ්‍රණයක් මේක ඇතුළට දාලා මේ අත්තිවාරම අපි හදාගන්න. ඊටමත් වියදම අධික කටයුත්තක්. ඉතින් කරන්න දෙයක් නැහැ. අඩු ඉඩක සුන්දරතාවය අඩු පසක ඉතා උස බිල්ඩින් හදන්න වෙනවා. ඉතින් පැහැදිලිද? හරි. රූපේ දිහා හොඳට බැලුවම වට වෙන්නේ තේරෙයි. හරි. ඊට පස්සේ අත්තිවාරම සඳහා බලපාන සාධක පොඩක් ලියන්න මෙන්න මෙහෙම. අවශ්‍ය බර දරා ගැනීම උදෙසා පළවෙනි එක අවශ්‍ය බර දරා ගැනීම උදෙසා පස පිහිටා ඇති ගැඹුර. අත්තිවාරමක් අපි දානකොට කොච්චර ගැඹුරකටද දාන්න ඕනේ කියලා හිතන්න ඕනේ. ඒ ගැඹුර තීරණය කරයි මෙයාට ශක්තිමත්ව ඉන්න පුළුවන්ද බැරිද කියන එක. හරි. අංක 2 ලියන්න මෙහෙම. ගොඩනැගිල්ලේ මුළු භාරය. ඒ කියන්නේ මේ බිල්ඩින් එකේ අපි අර කලින් ගණන් කරපු මල භාර, සල භාර, ඊට පස්සේ පාරිසරික භාර, වෙනත් භාර සියලුම භාරයන්ගේ එකතුව අපි ගණනය කරලා ඉන්න ඕනේ. ඒ අනුව තමයි අත්තිවාරම තීරණය කරන එක සාධකයක් ඒක. හරි. අංක 3 භූගත ජල මට්ටම හා එහි වෙනස් වීම.
භූගත ජල මට්ටම හා එහි වෙනස් වීම. භූගත ජල මට්ටම හා එහි වෙනස් වීම. කොට මේක අපි කපන අතිවාරම කපන තැන කොච්චරක් යටින්ද ජල මට්ටම තියෙන්නේ මේ දේවල් ගැන හිතන්න ඕනේ. ඉතින් ඒ අනුව තමයි අපි ගැඹුරට කපනවද කොටට කපනවද කියලා තීරණය කරන්නේ. හරි. ඊට පස්සේ 4 යන පසෙහි ස්ථාවරතාවයට බලපාන ශාකවලට ඇති දුර. බලපාන ශාකවලට ඇති දුර. හරිද? මේ ගස් එහෙම තියෙනවා ලොකු ගස්. ඉතින් මේ දේවල් ගැන හිතන්න ඕනේ. ඊට පස්සේ අපි හිතන්න ඕනේ තමයි ලියන්න 5 පස් වර්ගය අනුව බර දරා සිටීමේ හැකියාව. පස් වර්ගය අනුව බර දරා සිටීමේ හැකියාව. ඔය දේවල් ගැන අපි හිතන්න ඕනේ අත්තිවාරමක් ගොඩනැගිද්දී. හරිද? පස්සේ දරා ගැනීමේ හැකියාව. ගොඩනැගිල්ල මගින් ඇති කරන භාරය පොළොව මතදී දරා ගැනීමේ හැකියාව තමයි පස්සේ දරා ගැනීමේ හැකියාව. අත්තිවාරම් සඳහා යුරු බැඳීම. අත්තිවාරම් කාණු තුල අත්තිවාරම දමා අවසන් වනතුරු කාණුවට බුරුල් වූ පස් වැටීමට වැළැක්වීම යුරු බැඳීමයි. හරි? ඒක තේරෙනවනේ. එහෙම අපි කාණුව කැපුවම මේ දෙපැත්තේ තියෙන පස් ටික වැටෙන්නේ නැති වෙන්න අපි මෙහෙම ලෑලි ගහලා ෆික්ස් කරලා තියෙනවා. හරි. හරි ළමයි, එහෙනම් අපි අත්තිවාරම් සම්බන්ධ ගැටලු වලට එමු. ප්‍රශ්න අංක 1 න් අහන්නේ ගොඩනැගිල්ලක් ඉදිකිරීමේදී නිරපාද සාධකය ගණනය කිරීම සඳහා යොදා ගන්නා සාධකයක් වන්නේ. මේ අතරින් සල්ලබර පාරසරික බාර නිර්මාණය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය යොදාගෙන ඇති ව්‍යුහමේ ස්වභාවය කියන සියල්ල ගැනම අපි හිතන්න ඕනේ. හැම එකටම නිරපාද සාධකයක් ඇඩ් කරන්න ඕනේ. පැහැදිලිද? හරි. පළවෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 5. දෙවෙනි ප්‍රශ්න. බර නොදරන බිත්ති යන්න පැහැදිලි කරන වඩාත්ම නිවැරදි ප්‍රකාශය වන්නේ මේ අතරින් ස්වයං බාර පමණක් දරා සිටී කියන 4 වෙනි පිළිතුර. ප්‍රශ්න අංක 3ට આવොත් සරල අත්තිවාරම සම්බන්ධයෙන් ප්‍රකාශ කිහිපයක් පහත දී ඇත. අත්තිවාරම මගින් ගොඩනැගිල්ල ස්ථායීතාවය වැඩි කර එක හරි. ගොඩනැගිල්ලක සම්පූර්ණ බර පොළවට සම්ප්‍රේෂණය කරන්නේ කයුරු බැම්ම මගින්. B කියන එක මෙතනදී වැරදි. C. කපන ලද අත්තිවාරම් කාණුව තුල පස සහ කොන්ක්‍රීටය වෙන් කර ගැනීම සඳහා කැට කොන්ක්‍රීට් තට්ටුවක් යොදා එක හරි. එතකොට පිළිතුර අංක 3. 4 වෙනි ප්‍රශ්නේ. අත්තිවාරම් පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. විෂම රළුගල් කයුරු බැම්මේ කියන කයුරු බැම්ම හදන්නේ විෂම රළුගල් හැඩ වෙනස් වෙච්ච රළුගල් වලින්. රළුගල් විදිහට තඩි කළු ගල ගන්න. විෂම රළුගල් කයුරු බැම්මේ මතු පිට මට්ටම පොළොව මට්ටමට වඩා ඉහළින් තැබිය යුතු එක හරි. B. අත්තිවාරම් බැම්මෙහි පළල තීරණය කරන්නේ පොළොව මත ක්‍රියා කළ යුතු උඩු හැටුමේ භාරය අනුවයි එක හරි. C. උඩු හැටුමේ භාරය පස මගින් දරා සිටීමේ හැකියාව අත්තිවාරමේ පල්ල මත රඳා පවතී කියන එක නම් තරම් ගැලපෙන්නේ නැහැ. D. අත්තිවාරම දුර්වල පසක් මත සකස් කරන විට වැරගැන්වුම් කොන්ක්‍රීට් පාදමක් අත්තිවාරම බැම්මට පහළ යෙදිය යුතුයි. ඒක හරි. එතකොට පිළිතුර අංක 2. 5. ගොඩනැගිලි මත යෙදෙන අජීවී භාරයක් නොවන්නේ මේ අතරින් සුළඟ. ඊළඟ 6. ගොඩනැගිලි ඉදිකිරීමේදී අත්තිවාරම වැදගත් තැනක් ගනි. පහත කාරණාවල ඊටම නිවැරදි පිළිතුරු අඩංගු වරණය. කැපිටල් A. එක් ස්ථානවල කේන්ද්‍රීය භාරයන් ඇතිවීම වැළැක්වීමට හා භාරයන් බෙදා හැරීමට අත්තිවාරම උපකාරී වෙනවා. එක හරි. B. උඩු හැටුම සඳහා සුසු මට්ටම් තලයක් ලබා දීමට ඕන වෙනවා. C. යටිපස මත පතිත වන භාරයේ පසට ඔරොත්තු දෙන අන්දමේ විසිරුවා හැරීමට උපකාරී වෙනවා. D. ගොඩනැගිල්ලේ පාදම පොළව මට්ටමේ යටට ගෙන යාමගේ ස්ථායීතාවය වැඩි කරන සියල්ලම හරි. 7. අත්තිවාරමකින් බලාපොරොත්තු වන ප්‍රයෝජන පිළිබඳ කියවෙන අසත්‍ය ප්‍රකාශය තෝරන්න. අසත්‍ය කියවගෙන ගියොත් අසත්‍ය ප්‍රකාශය වන්නේ මෙතන 5 වෙනි එක. ගොඩනැගිල්ලේ පාදම පොළොව මට්ටමේ යටට ගෙන යාමගේ ස්ථායීතාවය අඩු කරනවා කියනවා. ඒක වැරදි. ස්ථායීතාවය වැඩි වෙනවා. 8. පසෙහි දරා ගැනීම හැකියාව මානු ලබන්නේ වර්ග මිලිමීටරයට නිව්ටන් වලින්. කියන්නේ 5. 9. නොගැඹුරු අත්තිවාරම සැලකීමේදී පාද ප්‍රකාශ වී සත්‍ය වන්නේ අත්තිවාරමක ගැඹුර පල්ලට සමානයි. නම් ඒකත් අපි කිව්වා නොගැඹුරු අත්තිවාරම.
B අත්තිවාරමක ගැඹුරට වඩා පළල වැඩි නම් ගැඹුරට වඩා පළල වැඩි නම් ඒක අපිට ගන්න පුළුවන් ගැඹුරු අත්තිවාරමක් විදියට. C අත්තිවාරමක ගැඹුරට වඩා පළල කුඩා වේ කිව්වොත් ඒක ගැඹුරු අත්තිවාරම ගණයට යන්න පුළුවන්. නිසා අපිට C බැහැ A B පමණයි. හරි අපි 10 වෙනි ප්‍රශ්නෙට එමු. රචනා ප්‍රශ්නය. වැරගැන්වු කොන්ක්‍රීට් පටියේ හරස් කඩ මත උදාසීන අක්ෂය සහ ආතතික වැරගැන්වුම් දක්වන්න. හරිද? කොන්ක්‍රීට් පටියක් මෙහෙම ඇඳම යට කොන්ක්‍රීට් තට්ටුව ඒක යට පැත්තේ තමයි අපි වැරගැන්වුම් කම්බි දාන්නේ මෙන්න මේ ආකාරයට. එතකොට කොන්ක්‍රීට් එක මේ යටින් යන එක්කෙනා ප්‍රධාන වැරගැන්වුම් උඩින් යන එක්කෙනා විහිදුම් වැරගැන්වුම්. හරිද? එතකොට ඔයා දන්නවා අපි මේ වැරගැන්වුම් දාන්නේ කොහොමද? මොකක් හරි කොන්ක්‍රීට් එක පළල අතට මේ පළල අතට තමයි ප්‍රධාන වැරගැන්වුම් දාන්නේ. මේ පළල අතට තමයි දාලා තින්නේ. මේ කොන්ක්‍රීට් එක ඔහොම යනවා කියලා හිතන්න. ඔහොම යනවා කියලා. හරි. එහෙනම් මේ අතර දාන්නේ විහිදුම් වැරගැන්වුම්. ඒකයි මෙයා අපිට මේ විදිහට පේන්නේ. හරිද? උදාසීන අක්ෂය ඇන්දොත් උදාසීන අක්ෂය කියන්නේ මේ හරි මැද. මෙන්න මෙතනට තමයි උදාසීන අක්ෂය. හරිද? ප්‍රෝමිලකන් දෙක. වැරගැන්වු කොන්ක්‍රීට් පට්ටිය යටින් කැට කොන්ක්‍රීට් තට්ටුවක් පිටීම සඳහා හේතු දෙකක්. එකක් තමයි පසක් කයරු බැම්මත් වෙන් කර ගැනීම සඳහා අපි යොදනවා. හරිද? ඒ වගේම සම මට්ටම් තලයක් ලබා ගැනීම සඳහා මේ කැට කොන්ක්‍රීට් තට්ටුව යොදා ගන්නවා. හරි. ඊට පස්සේ තියෙන ගානක් හොඳ ප්‍රශ්නයක්. හරි. ප්‍රෝමිලකන් 3. රූපයේ දක්වා ඇති මීටර 1ක් දිගති ගොඩනැගිලි කොටසෙහි බර හේතු වෙන අතිභාර මත ක්‍රියා කරන බලය. හරි. දැන් මෙන්න මෙතන තියෙන්නේ මිලිමීටර් 225ක් ඝනකම ගඩොල් බිත්තිය. ගඩොල් බිත්තිය තමයි මෙතන තියෙන්නේ. අපි මේ ගඩොල් බිත්තියේ මෙන්න මේ ටිකේ වර්ගඵලය හොයමු. කොහමද වර්ගඵලය වෙන්නේ? මේ ගඩොල් බිත්තියේ වර්ගඵලය කියන්නේ මීටර් 1 වැඩි කිරීම මීටර් 2 ඒ කියන්නේ 2යි වර්ග මීටර. දැන් අපිට මේ ගානේ කියනවා ගඩොල් බිත්තියේ මුහුණතක වර්ග මීටරයක ස්කන්ධය. එක වර්ග මීටරයක ස්කන්ධය විතරක් වෙනවලු 475 කිලෝග්‍රෑම්. එසේනම් වර්ග මීටර 2ක කොච්චරක් වේද? බලන්න දෙකෙන් වැඩි කරන්න. එහෙනම් ගඩොල් වර්ග මීටරයක බර ස්කන්ධය කිලෝග්‍රෑම් 950යි. අපි ඊට පස්සේ බලමු මේ බ්ලොක් ගල් වල බර කොහොමද කියලා. ඒ බර කියන්නේ 1 මීටර වැඩි කිරීම 3 මීටර. ඒවත් 3 වර්ග මීටර. අපිට ගානේ කියනවා බ්ලොක් ගල් බිත්තියේ වර්ග මීටරයක ස්කන්ධය කිලෝග්‍රෑම් 80යි. එන වර්ග මීටර 3ක ස්කන්ධය කොච්චර දාන්න අපි 3ෙන් වැඩි කරනවා. 240යි කියලා එනවා ස්කන්ධය. හරි. ඊට පස්සේ මේක කියනවා බිත්තියේ දිග මීටර 1ක් මත වහලේ ස්කන්ධය. දිග මීටර 1ක් මත වහලේ ස්කන්ධය. එහෙනම් මේකත් 1යි මේකත් 1යි. එක වැඩි එක 1යි. එහෙනම් වහලේ වර්ග මීටරයක ස්කන්ධය කිලෝග්‍රෑම් 200යි. එහෙනම් මේ සෙට් එකම අපි එකතු කරොත් 240යි 200යි 240යි 200යි 950 එකතු කරොත් ඔක්කොම 1390 කිලෝග්‍රෑම්. අපෙන් අහන්නේ ක්‍රියා කරන බලය. එතන බලය බලා ගන්න මේක ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරන්න ඕනේ. 9.8 එකෙන් වැඩි කරන්න ඕනේ. නිව්ටන් ප්‍රමාණයක්. මේ චුට්ටි කෑල්ලෙන් පමණක් ලැබෙනවා. ඉතින් ඔන්න අපි ගණනය කරා ඇත්තටම මේ වගේ කොටසක ගොඩනැගිල්ලෙන් පොළොවට ලැබෙන බර කොච්චරද කියලා ඔන්න අපි ගණනය කරලා ඉතින් ඔන්න ඔය විදිහට මුළු බිල්ඩින් එකේම අපි ගණනය කරන්න ඕනේ. එතකොට තමයි අපිට හිතා ගන්න පුළුවන් කොච්චර බරක් අපේ අතිවාරමට දරා ගන්න සිද්ධ වේද කියලා හිතන්න ඕනේ. හරිද? 4. පසේ දරා ගැනීමේ ධාරිතාව අධිතක්සේරු සහ අවතක්සේරු කිරීමේ ඇතිවිය හැකි ප්‍රතිඵල එක පැකිලියක්. පසේ දරා ගැනීමේ ධාරිතාව අධිතක්සේරු කරනවා. කියන්නේ පසේ ධාරිතාවය හොඳටම තියෙන්න ඕනේ. ඒකට ගැළපෙන්නම තමයි අපි අතිවාරම දානවා කියලා ඕන්ට වඩා හිතුවොත් එහෙම අධික වියදමක් දරලා අතිවාරම අපි හදයි. කියන්නේ අධික
වියදමක් දරන්න සිද්ධ වෙනවා අධිතක්සේරු කරලා හිතුවොත්. අවතක්සේරු කරොත් අනිවාර්යයෙන්ම ගොඩනැගිල්ල විස්ථාපනයකට ලක් වෙනවා. බිත්ති පුපුරන්න, බිත්ති ඇලවෙන්න පුළුවන්. හරිද? අන්නේ උත්තර දෙක තමයි එන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට අද දවසේ අපේ වැඩ කටයුතු අවසන් වෙනවා. මම හිතනවා හොඳ දැනුමක් ඔයගොල්ලෝ ගන්න නැති අත්තිවාරම් සම්බන්ධයෙන්. ඉතින් මේක වාට උදව්වක් වේවා විභාගේ ගොඩ යන්න. ඉතින් අපි ප්‍රශ්න ටිකකුත් කරා. මේ වගේ ප්‍රශ්න තමයි මෙතෙක් ඇවිල්ලා තියෙන්නේ. මෙතන තියෙනවා A level ආපු ප්‍රශ්නත්. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ ඒකේ කොහොමද ප්‍රශ්න අහන්නේ කියන එක. ඉතින් ලේසි පහසුයි. හොඳට වැඩ කරගමු අපි. මේ වගේ තව වීඩියෝ එකක් මම ඔයාලට ඉක්මනටම දෙනවා. අපි වැඩ ටික ලස්සනට කරගෙන යන්න. ඉතින් දන්න යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ටත් මේ පණිවිඩය යවන්න. හැමෝටම ජය වේවා. සුබ